ධර්ම දේශනය දේශකයාණන් වහන්සේ පූජ්‍ය හසලක සීල විමල ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. කාරුණික පින්වත්නි, අප මේ මොහොතේ ශ්‍රවණය කරමින් සිටින්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන සුවිශේෂ දේශනාවක් වන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයත් දේවදූත සූත්‍ර දේශනාවයි. පින්වත්නි, අප ඊටාම ආදරයෙන් සරණ ගිය අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්වයාගේ චුතිය සහ පහළවීම දකින්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අභිභවනය කළ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන්. ඒ කියන්නේ මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසකින් තමයි සත්වයාගේ චුතවීමත් ඉපදීමත් ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්නේ. ඒකට උන්වහන්සේට කියනවා චුතූපපාත ඥානයෙන් යුක්තයි කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම මේ සත්වයාගේ පහළවීමත් චුතවීමත් දකින්නේ හරියට ගෙවල් දෙකක් මැද ඉන්න මිනිස්සෙක් ගෙවල් දෙක අතර මිනිස්සු මාරු වෙනවා වගේ කියලා. ඒ කියන්නේ ගෙවල් දෙකක් මැද ඉන්න මිනිස්සෙකුට ගෙවල් දෙක අතර මිනිස්සු හුවමාරු වීම සිත් මනාවටම දැක ගන්න පුළුවන්. මොකද ඔහු ගෙවල් දෙක මැද ඉන්න නිසා. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්වා දෙන්නේ නිරය සම්බන්ධවයි. බොහෝ දෙනෙක් නිරය ගැන විශ්වාස නොකලත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ මනා විශ්වාසයක් තිබෙන, අවබෝධයක් තිබෙන කෙනාට නම් මේ දේශනාව කිසිම ආයුරකින් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ දේශනා කරනවා, කායිකව දුස්චරිතයේ යෙදිලා, මානසිකව දුස්චරිතයේ යෙදිලා, වාචසික දුස්චරිතයේ යෙදිලා මේ මිනිස්සු මරණින් මත්තේ දුගතියට යන ආකාරය උන්වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. තගේ දේශනාවට අනුව අපට පැහැදිලි වෙන කාරණයක් තිබෙනවා. ඒ තමයි ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා දේශනා කරන්නේ කාගෙන්වත් ගුරුපදේශ ඇතුව දැනගෙන නෙමෙයි. උන්වහන්සේ මේ දේශනාවේදී මතක් කරනවා, පින්වත් මහණෙනි, මම මේ කාරණය දෙව් මිනිසුන් සහිත ලෝකේ කිසිවෙක්ගෙන්වත් දැනගෙන කියන කාරණයක් නෙමෙයි. මම චුතූපපාත ඥාණයෙන් සත්වයාගේ චුතියත් උත්පත්තියත් මනාව දැකලයි මේ විදියට දේශනා කරන්න කියලා. පින්වත්නි, භෞතික විද්‍යාවකින් බලන කෙනෙකුට නම් මේ කාරණය අපට බැහැර කරන්න පුළුවන්. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ, ධර්මයේ පිළිබඳ, ආර්ය මහා සංඝයා පිළිබඳ යම් විශ්වාසයකට ආපු කෙනෙකුට නම්
මේ දේශනාව එහෙම බැහැර කරන්න පුළුවන් දේශනාවක් නොවන වග අප සිහියේ තබා ගන්න අවශ්‍යයි. පින්වත්නි, මේ නිරේ ගැන වදාළ දේශනාවේදී උන්වහන්සේ මනාව දේශනා කරනවා මරණාසන්න වෙලාවේ සිහි මුලා වෙලා මිය ගිහින් මේ නිරයට යන නිරසත්වයා අප්‍රමාණ පීඩනයකට දුක් ගැහැටකට මුහුණ දෙන බව. පින්වත්නි, මේ දේශනාවට අනුව අපට මනාව පේනවා මේ දේශනාවේ විස්තර වන කාරණත් එක්ක ගලපලා බලනකොට අද බොහෝ පිරිසක් නිරේගාමී වීම පිණිස භව කර්ම සකස් කරගෙන තිබෙන බව. දැන් මේ දේශනාවට අනුව උන්වහන්සේ ප්‍රථමයෙන්ම පැහැදිලි කරනවා මේ නිරයට යන නිරසත්වයා මෙහෙන් චුත වෙනවත් සමගම ඕපපාතිකව, ඒ කියන්නේ මනෝමය කයකින් නිරේ පෙනී සිටින බව. යම් කෙනෙක් නිරේට යනවා නම් ඒ නිරේට යන නිරසත්වයා නිරේට යන්නේ අපට වගේ ගොරෝසු කයකින් නෙමෙයි. ඔහු නිරේට යන්නේ මනෝමය කයකින්. මේ නිරයේ කොටස් කීපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම අටමහා නරකය කියලා කොටසක් ඒ තුල තිබෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය සහ අවීචය කියලා. මේ කාරණාවලට තමයි අපි අටමහා නරකය කියලා හඳුන්වන්නේ. මේ අටමහා නරකයට හතර දිසාවෙන්ම තවත් හතර බැගින් ඔසුපත් නරකය කියලා අනුප්‍රභේද කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ එක නිරයකට හතර දිසාවෙන්ම හතර බැගින් 16ක් පිහිටලා තිබෙනවා. ඒ විදිහට බැලුවහම අපට පේනවා අටමහා නරකයටම 16 බැගින් 128ක් විතර ඔසුපත් නරකය කියන අනුප්‍රභේද තියනවා කියන කාරණය. ඉතින් මේ විදිහට පින්වත්නි, මේ ප්‍රධාන නිරයට වැටුණොත්, ඒ කියන්නේ අටමහා නිරයට වැටුණොත් නම් ඔහු ඒකාන්ත වශයෙන්ම යම රජු ඉදිරියට පැමිණවීමක් නැහැ කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. දැන් විශේෂයෙන්ම බරපතල අකුසලයකට ලක්ුණ කෙනෙක් නම් යම රජු ඉදිරියේ ප්‍රශ්න විමසීමක්වත් නැතුව දඬුවම් නියම වෙනවා කියලා. විශේෂයෙන්ම දැන් අජාසත් රජුරෝ වගේ අයගෙන් යම රජු ඉදිරියේ ප්‍රශ්න විමසීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතනින්දලා ඔහු කෙලින්ම මෙහින් චුත වෙනවත් සමගම තමන් කරපු අකුසල් වලට අනුව නිරේ විපාක සකස් වෙනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ මේ යම රජු පිළිබඳවත් යම්කිසි ආකල්පයක් පෙන්වා දීලා තියෙනවා. පින්වත්නි, මේ යම රජු කියන සංකල්පය මවාගත්ත සංකල්පයක් නෙමෙයි. යමෝ දේව රාජා කියලා මේ ධර්මයේ සඳහන් වෙන මේ යම රජු බොහෝම දරුණු දඬුවම් පමුණුවන කෙනෙකුත් නෙමෙයි. චාතුම් මහා රාජික කියන දිව්‍ය තලයට අයිති වේමානික කියන අසුර නිකායට තමයි මේ යම රජු කියන කෙනා අයිති වෙන්නේ. මේ යම රජු හරිම කරුණාවන්ත කෙනෙක් කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ යම රජු ඉදිරියට යම් කෙනෙක් පැමිණුණාට පස්සේ, මනෝමය කයෙන් පැමිණුණාට පස්සේ මේ යම රජු ප්‍රශ්න කීපයක් විමසන බව දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා. දැන් මේ දේශනාවට අනුව යම රජු ඉදිරියට යම් කෙනෙක් පැමිණුණාට පස්සේ යම රජු දේව දූතයන් පිළිබඳ විමසීමට ලක් කරනවා කියලා මෙහි සඳහන් වෙනවා. දැන් එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ යම රජු ඉදිරියට යම් කෙනෙක් නිරසත්වයක් පැමිණුණාට පස්සේ
යම රජු පළවෙනියෙන්ම විමසනවා පළවෙනි දේව දූතයා පිළිබඳව. ඒ කියන්නේ යම රජු ප්‍රථමයෙන් විමසනවා එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද පළවෙනි දේව දූතයව කියලා විමසනවා. එතකොට මේ නිරසත්වයා පැහැදිලි කරනවා ස්වාමීනි මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ කියලා. ඒ වෙලාවේ යම රජු ටිකක් තැතිගත් විලාසයෙන් විමසනවලු මොනවා නුඹ දන්නේ නෑ පළවෙනි දේවදූතයව? නුඹ දැකලා නැද්ද ඉපදුණු ගමන් ළමයින්ව? ස්වාමීනි දැකලා තියෙනවා. හොඳයි දැකලා තියෙනවා නම් නුඹට හිතුන්නේ නැද්ද මමත් ඔය විදියටම ඉපදුණු කෙනෙක්? මම දැන් වෙනස් වෙලා. මම පුංචි කාලේ මල මුත්‍රා ගොඩේ අසූචි ගොඩේ වැටිලා මමත් ඔය විදියටම චර්යා සකස් කරගත්ත කෙනෙක්. මම දැන් වෙනස් වෙලා. මගේ ශරීර ස්වභාවය වෙනස් වෙලා. මගේ කායික ස්වභාවය වෙනස් වෙලා. මම මැරිලා යාවි කියලා නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවලු. එතකොට මේ නිරසත්වයා කියනවලු ස්වාමීනි මම ප්‍රමාද වුණා කියනවලු. එතකොට මේ යම රජුරෝ මතක් කරනවලු නුඹේ ප්‍රමාදයට නුඹේ මව වග කියන්න ඕනේ නැහැ. නුඹේ ප්‍රමාදයට නුඹේ පියා වග කියන්න ඕනේ නැහැ. නුඹේ ප්‍රමාදයට නුඹේ සහෝදරයා වග කියන්න ඕනේ නැහැ. නැගණිය වග කියන්න ඕනේ නැහැ. නුඹේ ප්‍රමාදයට නුඹේ යහළුවන් වග කියන්න ඕනේ නැහැ. මේ කිසිවෙක් නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නැහැ. නුඹේ ප්‍රමාදයට නුඹමයි වග කියන්න ඕන කියලා යම රජුරු නිශ්ශබ්ද වෙනවා කියනවා. මේ යම රජුරු කියන කෙනා දඬුවම් පමුණුවන කෙනෙක් නෙමෙයි. මේ යම රජු නිතරම උත්සාහ කරනවා කියනවා මේ නිරසත්වයාගෙන් කුමක් හෝ කුසලයක් මතු කරගන්න. ටික වේලාවකින් යම රජු ආයෙත් විමසනවලු එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද දෙවැනි දේව දූතයව කියලා. එතකොට මේ නිරසත්වයා කියනවලු අනේ ස්වාමීනි මං එහෙම එකක් ගැන දන්නේ නැහැ. එතකොට ආයෙත් යම රජු විමසනවලු මොනවා නුඹ දන්නේ නැහැ ලෙඩ වුණු උදවියව? දැකලා තියෙනවා ස්වාමීනි. හොඳයි ලෙඩ වුණු කෙනෙක් දකින්නකොට නුඹට හිතුන්නේ නැද්ද මමත් ලෙඩ වේවි? මගේ ශරීරයත් ලෙඩවීමේ ස්වභාවයෙන් යුක්තයි කියලා නුඹට කල්පනා වුණේ නැද්ද කියලා අහනවලු. එතකොට මේ නිරසත්වයා අප්‍රමාණ වේදනාවෙන් කියනවලු ස්වාමීනි මම ප්‍රමාදයි කියලා. එතකොට ආයෙත් යම රජු මතක් කරනවලු නුඹේ ප්‍රමාදයට නුඹේ මව්පියන් වග කියන්න අවශ්‍ය නැහැ. සහෝදර සහෝදරියන් නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නැහැ. යහළු මිත්‍රයන් නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නැහැ. මහාන බමුණන් දෙවියන් නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නැහැ. නුඹේ ප්‍රමාදයට වග කියන්න ඕන නුඹමයි කියලා ආයෙත් නිශ්ශබ්ද වෙනවලු. තවත් ටික වේලාවක් ගිහින් යම රජු ආයෙත් විමසනවලු එම්බා පුරුෂය නුඹ තුන්වෙනි දේව දූතයවත් දැකලා නැද්ද කියලා. එතකොට මේ පුද්ගලයා නොසන්සුන් වෙලා කියනවලු ස්වාමීනි මට ඒ කියන එක තේරෙන්නේ නැහැ කියලා. එතකොට යම රජු කියනවලු එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද වයසට ගිය කෙනෙක්ව? දැකලා තියෙනවා ස්වාමීනි. හොඳයි වයසට ගිය කෙනෙක් දැක්කහම නුඹට හිතුන්නේ නැද්ද මමත් වයසට යාවි? මගේ ශරීරයත් දි รา යන වෙනස් වීමේ ස්වභාවයෙන් යුක්ත එකක්. වයසට යෑමේ ස්වභාවය උරුම කරගත් එකක්. මමත් වයසට යන කෙනෙක් කියලා නුඹට කල්පනා වුණේ නැද්ද කියලා අහනවලු. එතකොට මේ තැනැත්තා කියනවලු ස්වාමීනි මම ප්‍රමාදයි කියලා. එතකොට යම රජු ආයෙත් කාරණේ මතු කරනවලු එම්බා පුරුෂය නුඹේ ප්‍රමාදයට නුඹේ මව්පියන් වග කියන්න අවශ්‍ය නැහැ. නුඹේ සහෝදර සහෝදරියන් වග කියන්න අවශ්‍ය නැහැ. යහළු මිත්‍රාදීන් වග කියන්න අවශ්‍ය නැහැ.
මහාන බමුණන් වග කියන්න අවශ්‍ය නැහැ. දෙවියන් වග කියන්න අවශ්‍ය නැහැ. නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නුඹමයි කියලා ආයෙත් නිශ්ශබ්ද වෙනවලු. යමරජු ආයෙත් විමසනවලු එම්බා පුරුෂය, නුඹ දැකලා නැද්ද හතරවෙනි දේවදූතයවත්? අනේ ස්වාමීනි මට එහෙම එකක් තේරෙන්නේ නැහැ කියලා මෙයා මතක් කරනවලු. එතකොට යමරජු විමසනවලු එම්බා පුරුෂය, නුඹ දැකලා නැද්ද රජයෙන් දඬුවම් විඳින කෙනෙක්වත්? එහෙම කෙනෙක් දකිනකොට නුඹට හිතුන්නේ නැද්ද මම මේ කායිකව මානසිකව වාචසිකව දුස්චරිතයේ යෙදුනොත් සමහර විට මට රජයෙන්වත් දඬුවම් විඳින්න වෙයි කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවලු. එතකොට මේ පුද්ගලයා කියනවලු ස්වාමීනි මම ප්‍රමාදයි කියලා. මේ දේශනාවේ පින්වත්නි තියෙනවා ඒ කාලේ තිබුණු දඬුවම් ක්‍රම ගැන. අත කපලා දානවා, අත් දෙකම කපලා දානවා, කකුල් දෙක කපලා දානවා, එක කනක් කපලා දානවා, හම රැහැලා දානවා. මේ විදිහට බුද්ධ කාලයේ තිබ්බ දඬුවම් ක්‍රම විශාල ප්‍රමාණයක් මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ කාරණා මතු කර කර අහනවලු එම්බා පුරුෂය, නුඹගේ ප්‍රමාදයට නුඹේ මව්පියන් වග කියන්න අවශ්‍ය නැහැ. නුඹේ සහෝදර සහෝදරියන් වග කියන්න අවශ්‍ය නැහැ. යහළු මිත්‍රාදීන් වග කියන්න අවශ්‍ය නැහැ. ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිස වග කියන්න අවශ්‍ය නැහැ. දෙවියන් වග කියන්න අවශ්‍ය නැහැ. නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නුඹමයි කියලා ආයෙත් නිශ්ශබ්ද වෙනවලු. අවසාන දේවදූතයා ගැන යමරජු හරිම අනුකම්පාවෙන් විමසනවලු. එම්බා පුරුෂය, නුඹ දැකලා නැද්ද පස්වෙනි දේවදූතයවත්? අනේ ස්වාමීනි මං එහෙම එකක් ගැන දන්නේ නැහැ. නුඹ දැකලා නැද්ද මැරුණු උදවිය? මිනිස්සු හඬා වැටෙනවා මෘත ශරීරේ තියාගෙන ඒ උදවිය ඔබ දැකලා නැද්ද? ස්වාමීනි දැකලා තියෙනවා. හොඳයි, මැරිච්ච උදවිය දැක්කහම නුඹට හිතුන්නේ නැද්ද මමත් ළඟදී මැරිලා ආවේ? මේ ලෝකේ ජරා මරණ ස්වභාවයෙන් මමත් යුක්තයි. ඒ නිසා මමත් මරණය කියන ධර්මතාවය උරුම කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මම කුසල් කරගන්න අවශ්‍යයි. පංච දුස්චරිතයෙන් බැහැර වෙන්න අවශ්‍යයි. දස අකුසලයෙන් බැහැර වෙන්න අවශ්‍යයි කියලා නුඹට කල්පනාවක්වත් ඇති වුණේ නැද්ද කියලා අහනවලු. එතකොට මේ තැනැත්තා කියනවලු ස්වාමීනි මම ප්‍රමාද වුණා කියලා. එතකොට මේ යමරජු අන්තිම වතාවට අහනවලු නුඹේ ප්‍රමාදයට නුඹේ දෙමව්පියන් වග කියන්න ඕනද කියලා අහනවලු. නුඹේ ප්‍රමාදයට නුඹේ සහෝදර සහෝදරියන් වග කියන්න ඕනද? නුඹේ ප්‍රමාදයට නුඹේ යහළු මිත්‍රාදීන් වග කියන්න ඕනද? නුඹේ ප්‍රමාදයට මහාන බමුණන් වග කියන්න ඕනද? නුඹේ ප්‍රමාදයට දෙවියන් වග කියන්න ඕනද? මේ කිසිවෙක් වග කියන්න ඕන නැහැ. නුඹේ ප්‍රමාදයට වග කියන්න අවශ්‍ය නුඹමයි කියලා මේ යමරජු නිශ්ශබ්ද වෙනවලු. පින්වත්නි, මේ යමරජු උත්සාහ කරන්නේ කොහොම හරි මේ නිරසත්වයාගෙන් කුසලයක් මතු කරගන්න. බැරි වෙලා හරි කුසලයක් මතු වුණොත් ඔහුට ඒ කුසලය බලවත් කරගෙන නිරයෙන් අතුරුදහන් වෙලා ආයෙත් සුගතියකට යන්නවත් හිත පහදව ගැනීමේ කුසලතාවයේ මතු කරලා දෙන්න තමයි මේ යමරජු මේ විදියට විමසන්නේ කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. ඊට පස්සේ පින්වත්නි, මේ යමපල්ලු කියලා මේ නිරසත්වයන්ට දඬුවම් පමුණුවන එක්තරා පිරිසක් ඉන්නවා කියනවා. මේ යමරජු කියන කෙනා කිසිම ආයුරකින් දඬුවම් නියම කරන්නේ නැහැ කියනවා. ඔහුගේ කාර්යය තමයි මේ ප්‍රශ්න පහ අහලා දේවදූතයන් 5 දෙනා ගැන විමසලා නිශ්ශබ්ද වෙන එක. මේ විදියට නිශ්ශබ්ද වුණාම යමපල්ලෝ ඇවිල්ලා
මේ නිරසත්වයා අරගෙන ගිහින් පංචවිධ බන්ධනයට පමුණුවනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ පංචවිධ බන්ධනයට පමුණුවන වෙලාවේ මේ නිරසත්වයා අප්‍රමාණව දුක් විඳිනවා කියනවා. කොයිතරම් දුක් විඳත් හැබැයි මේ Tamanගේ පාපය ගෙවිලා ඉවර වෙනකන් මේ නිරසත්වයාට නිරයෙන් චුත වෙන්න හැකියාවක් නැහැ කියනවා. කර්මානුරූපව පහළ වුණු ගිනියම් යකඩ පොළවේ මොහු නිදි කරනවා කියනවා. ඒ සියලුම දේවල් කර්මානුරූපව නිරේ පහළ වෙලා තියෙනවා කියනවා. මේ විදියට ගිනියම් පොළවේ නිදි කරවලා කෙටේරියක් අරගෙන අර කර්මානුරූපව සකස් වෙලා තියෙන ශරීරය රහින්න පටන් ගන්නවා කියනවා. ඒ වගේම හිස යටිකුරු කරලා කීප දෙනෙක් අල්ලගෙන මොහුගේ ශරීරය වේගයෙන් රැහැගෙන යනවා කියනවා. ඒ වගේම කර්මානුරූපව පහළ වුණු රතයකට බැඳලා ගිනියම් වූ පොළොවේ මොහු කෑ ගහද්දී ඇදගෙන යනවා කියනවා. ඊට පස්සේ යකඩ උල් වලින් අනිමින් ගිනි අඟුරු පර්වතයට මේ කර්මානුරූපව පහළ වෙලා ඉන්න නිරසත්වයා නංගවනවා කියනවා. ඊට පස්සේ පින්වත්නි මොහු උඩුකුරු කරලා ලෝදෙය හැලියකට දාලා මොහුව නිදහසේ විඳවන්න අරිනවා කියනවා. හරියට මේ නිරසත්වයා පෙන බුබුලක් වගේ උඩට යනවා පහතට යනවා උඩට යනවා පහතට යනවා මේ විදියට අප්‍රමාණව විඳවනවා කියනවා. මේ විදියට කාලයක් විඳවනකොට මේ පංචවිධ බන්ධනේ පමුණුවල අවසන් වුණාට පස්සේ මේ නිරසත්වයා පින්වත්නි මහා නිරය කියන කොටසට යොමු කරනවා කියනවා. මේ මහා නිරේ ස්වභාවය දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා. මේ මහා නිරේ ගැන සඳහන් වෙද්දී මේ මහා නිරේ විශාල යකඩින් කරපු ශාලාවක් මැවිලා තියෙනවා කියනවා. මේ යකඩින් කරපු ශාලාවේ එක්තරා බිත්තියකින් නැගෙන ගිනිදැල් අනික් බිත්තියේ හැපෙනවා කියනවා. දකුණු පැත්තේ බිත්තියෙන් නැගෙන ගිනිදැල් වම් පැත්තේ බිත්තියේ හැපෙනවා කියනවා. වම් පැත්තේ බිත්තියේ හැපෙන ගිනිදැල් ආයෙ පෙරලා දකුණු පැත්තට යනවා කියනවා. මේ විදියට මේ යකඩෙන් නිම වුණු ශාලාව පුරාවටම ගිනිදැල් වලින්ම ගිනිබත් වෙලායි තියෙන්නේ කියනවා. මේ මහා නිරේ මේ ශාලාවේ යකඩ පවුරකින් වට වෙලා තියෙනවා කියනවා. මේ යකඩ පවුරකින් වට වෙලා තියෙන මේ ශාලාවේ සෑම බිත්තියකම දොරක් පිහිටලා තියෙනවා කියනවා. ඒ කියන්නේ සෑම බිත්තියකම දොර බැගින් දොරවල් 4ක් පිහිටලා තියෙනවා කියනවා. විශේෂම කාරණේ තමයි මේ යටින් එන ගිනිදැල් ඉහළ අවකාශයේ සහිත බිත්තියේ වැදෙනවා කියනවා. මේ විදියට මේ මහා නිරේ තිබෙන මේ යකඩින් නිම වුණු ශාලාවට මේ නිරේට ගිය නිරසත්වයා යමපල්ලෝ ඇදගෙන ගිහින් දානවා කියනවා. මේ විදියට කාලයක් මේ නිරසත්වයා ඉන්නකොට පින්වත්නි නැගෙනහිර දොරටුවක් විවෘත වෙනවා මේ නිරසතුන්ට පේනවා. දැන් කෝටි ගාණක් නිරේට ගිය නිරසත්තු මේ මහා නිරේට වැටිලා අප්‍රමාණව විඳවනවා. කාලයක් යනකොට නැගෙනහිරින් දොරටුවක් ඇරෙනකොට මේ නැගෙනහිරින් දොරටුව විවෘත වෙනවා දැකලා මේ උදවිය වේගයෙන් නැගෙනහිරට දුවන්න පටන් ගන්නවා. මේ නිරසතුන්ට කල්පනාවක් එනවා කියනවා මේ නැගෙනහිර විවෘත වුණ දොරටුවෙන් එළියට ගියොත් නම් මේ දුක අවසන් වෙනවා කියලා. ඉතින් මේ නිරසත්තු වේගයෙන් දුවන්න පටන් ගන්නවා කියනවා. දුවලා මේ අය නැගෙනහිර දොරටුව ආසන්නයට යනකොට දොරටුව වැහෙනවා කියනවා. පින්වත්නි නිකම්ම මේ සත්තු දුවගෙන යනවා නෙමෙයි. මේ ගිනිදැල් අතරින් දුවනකොට මේ නිරසත්තුන්ගේ සිවිය දැවිලා යනවා. හම දැවිලා යනවා. කර්මානුරූපව පහළ වෙලා තියෙන මස් දැවිලා යනවා. නහර දැවිලා යනවා.
ඇට දැවිලා මේ ඇටකෝටු වලින් දුම් දමන ස්වභාවයට යනවා කියනවා නැගෙනහිර දොරටුව ආසන්නයට යනකොට. නැගෙනහිර දොරටුව ආසන්නයට මේ නිරසත්තු වේගයෙන් දුවගෙන යනකොට නැගෙනහිර දොරටුව වැසෙනවා කියනවා. මේ නැගෙනහිර දොරටුව වැසුණට පස්සේ මේ නිරසත්තු හැරිලා බලනවා කියනවා. හැරිලා බලනකොට බස්නාහිර දිසාවෙන් මේ මහා නිරේ තිබෙන මේ ශාලාවේ විශාල දොරටුවක් විවර වෙනවා කියනවා. ආයෙත් මේ නිරසතුන්ට කල්පනා වෙනවා කියනවා මේ බස්නාහිර දිසාවෙන් විවෘත වුණ දොරටුවෙන් පැනගත්තොත් නම් මේ දුක අවසන් වේවි කියලා. ආයෙත් දුවන්න පටන් ගන්නවා කියනවා. මේ දුවනකොට ආයෙත් මේ නිරසතුන්ගේ සිවිය දැවෙනවා කියනවා. හම දැවෙනවා කියනවා. මස් දැවෙනවා කියනවා. නහර දැවිලා යනවා කියනවා. ඇට මිඳුළු දැවිලා ඇටවලින් දුම් දමන තත්වෙටම මේ කර්මානුරූපව පහළ වුණු ශරීරය සකස් වෙනවා කියනවා. මේ විදියට පින්වත්නි අවුරුදු 100 ගණන් මේ උදවිය බස්නාහිර දිසාවට දුවනවා කියනවා. දොරටුව සමීපයට කිට්ටු වෙනකොට මේ බස්නාහිර ප්‍රදේශයෙන් විවෘත වෙලා තිබුණ දොර නැවතත් වැහෙනවා කියනවා. ඒ දොරටුව වැහුණට පස්සේ මේ මහා නිරේට වැටිලා ඉන්න නිරසත්තු ආයෙත් හැරිලා බලනවා කියනවා. හැරිලා බලනකොට වම් පැත්තෙන් දොරටුවක් විවෘත වෙනවා කියනවා. මේ විවෘත වෙන කාලේ වෙනකොට පින්වත්නි මේ කර්මානුරූපව සකස් වුණු මේ ශරීරේ නැවතත් හම මස් ලේ නහර ඇට ඇටමිඳුළු මේ සියල්ලම කර්මානුරූපව සකස් වෙනවා. මොකද නිරේ ඉපදිලා ඉන්න නිරසතුන්ගේ ශරීරය අපිට වගේ ගොරෝසු ශරීරයක් සහිතව ඉන්න පිරිසක් නෙමෙයි. කර්මානුරූපව මනෝමය ශරීරයක් මැවුණු ශරීරයක් තමයි මේ නිරේ පෙනී හිටින්නේ. එතකොට මේ නිරසතුන්ට පේනවා වම් දිසාවේ දොරටුව විවෘත වෙනවා. විවෘත වෙනකොට මේ නිරසතුන් වේගයෙන් දුවන්න පටන් ගන්නවා. අවුරුදු 100 ගණන් දුවනකොට වම් දිසාවේ දොරටුව වැසෙනවා කියනවා. එතකොට මේ නිරසතුන් කෑ ගහනවා කියනවා. සිවිය හම මස් නහර ඇට මේ ඔක්කොම දැවිලා මේ ඇට සැකිල්ලෙන් දුම් දානවා කියනවා. හැබැයි මේ නිරසත්වයා මැරෙන්නේ නැහැ. මොකද මොහු කර්මානුරූපව විඳවීම පිණිසම තමයි නිරේට පැමිණිලා තිබෙන්නේ. මේ විදියට කාලයක් යනකොට මොවුන් හැරිලා බලනකොට පේනවා දකුණු දිසාවෙන් දොරටුවක් විවෘත වෙනවා. දකුණු දිසාවෙන් දොරටුවක් විවෘත වෙලා තියෙනවා දකිනකොට මේ නිරසතුන්ට ආයෙත් කල්පනා වෙනවා. අනේ මේ දකුණු දිසාවෙන් එළියට ගියා නම් විවෘත වුණු දොරටුවෙන් එළියට ගියා නම් මට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවනි කියන කල්පනාවෙන් කෝටි ගාණක් මහා නිරේ නිරසත්තු වේගයෙන් දකුණු දිසාවට දුවගෙන යනවා කියනවා. මේ විදියට දකුණු දොරටුවෙන් එළියට යන්න කියලා හිතාගෙන දුවගෙන යනකොට සිවිය දැවිලා, හම දැවිලා, මස් දැවිලා, නහර දැවිලා, ඇට දැවිලා ඇටවලින් දුම් දාන්න පටන් ගන්නවා කියනවා. මේ විදියට දකුණු දොරටුව අභියසට යනකොට අර පෙර දොරටු වගේ දකුණු දොරටුව නම් වැසෙන්නේ නැහැ කියනවා. දකුණු දොරටුව විවෘත වෙලාම තියෙනවා. මේ මහා නිරයෙන් චුත වෙලා වැටෙන මේ නිරසත්වයා පින්වත්නි ඊළඟට වැටෙන්නේ ගුහුත නිරය කියන කොටසටයි. මේ දේශනාවේදී ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි ඒ මහා නිරයෙන් අතුරුදහන් වෙන මේ නිරසත්වයා මහත් වූ ගූත නිරය කියන කොටසට ඔහු වැටෙනවා කියලා. මේ ගූත නිරයේ ස්වභාවය තමයි පින්වත්නි ඉදිකටු තුඩක් වගේ තිබෙන ඒසාසියුම් තුඩකින් යුතු පණුව විශාල ප්‍රමාණයක් ඉන්න තැනකටයි මොහු වැටෙන්නේ. මොහු වැටෙනවත් සමගම පින්වත්නි
වේගයෙන් මේ නිරසත්වයාගේ ශරීරයට ඇවිල්ලා හම මස් නහර වැල් ඇට මිදුළු දක්වාම වේගයෙන් සිඳගෙන යනවා කියනවා. මේ නිරසත්වයා කෑ ගහනවා කියනවා. හැබැයි කර්මය ඉවර වෙනකන් නිරයෙන් චුත වෙන්න බෑ කියනවා. මේ විදියට අවුරුදු 100 ගණනක් ගූත නිරයට වෙලා ඉන්න මේ නිරසත්වයා එතනින් පස්සේ කාලයක් යනකොට කුක්කුල නිරය කියන කොටසට තමයි වැටෙන්නේ. ඒ නිරේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා. මේක සිංහල විවහාරයේ තියෙන්නේ උණු අලු නිරය කියලා. මේ නිරයට වැටෙන නිරසත්වයා අප්‍රමාණව එහිදී විඳවනවා. කොයි තරම් විඳෙව්වත් මේ මනුස්ස ලෝකේ වගේ නම් ඔහුට කිසිම පිළිසරණක් ඇත්තේ නැහැ. ඊට පස්සේ මේ විඳවීම අවසාන වෙනකොට යොදුනක් කුස අඟල් 16ක් විතර දිගෙන් යුක්තු යකඩ කටු සහිත අතිශයින්ම දිලිසෙන කටු ඉඹුල් වනයේට යොමු කරනවා. මේ කටු ඉඹුල් වනයේට යොමු කළාට පස්සේ මොහු මේ අඟල් 16ක් විතර දිග යකඩ කටු ඇති මේ ගස් උදෙසා වේගයෙන් නංවනවා කියනවා. මේ විදිහට කාලයක් යනකොට මේ අර කටු ඉඹුල් කියන වනේ කාලයක් විපාක අවසන් වෙනකොට මොහු අසිපත් නිරය කියන නිරයට වැටෙනවා කියනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අසිපත් නිරේ ස්වභාවය ගැන දේශනා කරලා තියෙනවා. මේ අසිපත් නිරයට වැටුණාට පස්සේ මේ නිරසතුන් හිතනවා දැන්වත් මට නිදහසක් තිබේවි කියලා. මේ නිරසත්තු වේගයෙන් දුවන්න පටන් ගන්නවා. මොහු දුවනකොට කර්මානුරූපව පහළ වෙලා තිබෙන මේ අසිපත් වනයේ කොළ හැලිලා මේ කොළවල ස්වභාවය තමයි පින්වත්නි කඩුවක ස්වභාවයෙන් මේ කොළේ දෙපැත්තෙම කැපෙන විදිහට සකස් වෙලා තිබෙනවා. මේ කොළ හුළඟට හැලිලා වේගෙන් ශරීරයට පතිත වෙනකොට මේ නිරසත්වයාගේ අත් කැපිලා යනවා. පා කැපිලා යනවා. අත්පා සියල්ලම කැපිලා යනවා. නාසය කැපිලා යනවා. කන් කැපිලා යනවා. මේ විදියට අප්‍රමාණ වූ දුකක් විඳෙව්වත් ඔහු නිරයෙන් චුත වීම පිණිස නම් මේ කර්මය අවසන් කරන්නේ. අවුරුදු 100 ගණනක් මනුස්ස වර්ෂ වලින් මේ ආසිපත් නිරේ එහෙට මෙහෙට දුවමින් මොහු පිළිසරණ හොයනවා. සමහර විට මේ මනුස්ස ලෝකේ බොහෝ ධනයක් තිබුණු අය මේ. සමහර විට බොහෝ නිලතල තිබුණු අය මේ අය හිතාගන්න බැරි විදියට නිරේට වැටුණට පස්සේ අන්තිම අසරණ වෙනවා. ඒ අසරණකම කොයි තරම්ද කියලා මේ දේවදූත සූත්‍රයේදී ඒ භාග්‍යවතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. මේ විදියට අසිපත් වනයේ අවුරුදු ගණනාවක් දුවන මේ නිරසත්වයා දුවගෙන යනකොට ඈතින් ගංගාවක් පේනවා. මේ විදියට අත්පා කැපිලා ලේ ගලාගෙන ඉන්න මිනිස්සෙකුට ජල පොඳක් කියලා කියන්නේ මහා ලාභයක්. මේ නිරසත්වයාටත් හිතෙනවලු අනේ මේ ගංගාවට බැහැලා මේ ලේ ටික හොදගෙන පුළුවන් තරම් පහසු විහරණය හදාගන්න පුළුවන් නම් කොයි තරම්නම් ලාභයක්ද කියලා මේ සත්වයාට හිතෙනවා කියනවා. මොහු දුවගෙන ගිහින් වේතරණී කියන නිරයට වැටෙනවා කියනවා. මේ ගංගාව සැරව වලින් පිරිච්ච විශාල ගංගාවක් කියනවා. මේ ගංගාවට වැටිලා බවුන් වේගෙන් යටිගම් බලාගෙන ගසාගෙන යනවා කියනවා. කිසිවෙක් මොවුන්ට පිළිසරණ පිණිස එන්න නිරේ ඇත්තේ නැහැ. Tamanගේ ශරීරයේ අප්‍රමාණ විඳවීම් වලට ලක් වෙමින් වේතරණී කියන නිරේට වැටිලා මේ ගංගාවේ යටිගම් බලාගෙන වේගෙන් ගලාගෙන යනවා.
අවුරුදු 100 ගණනාවක් වේතරණී කියන නිරේ කාලයක් විඳවලා ඉවර වුණාට පස්සේ නිරපල්ලෝ ඇවිල්ලා බිලි කටුවක් වගේ ස්වභාවයෙන් යුක්ත යකඩ උලක් අරගෙන මේ නිර සතාව ඇදලා ගන්නවා කියනවා. ඇදලා අරගෙන මේ නිර සත්වයාගෙන් මේ යමපල්ලෝ ප්‍රශ්න කරනවා කියනවා. එම්බා පුරුෂය කුමක්ද නුඹට අවශ්‍ය කියලා අහනවලු. එතකොට මේ නිර සත්වයා කියනවලු ස්වාමීනි මට දැන් බඩගිනි කියලා. බඩගිනි කියනකොටම මේ යමපල්ලෝ මේ නිර සතාගේ කට විවෘත කරලා කට ඈත් කරලා ලෝහ ගුලියක් කටට දමනවා කියනවා. එතකොට මේ ලෝහ ගුලිය කටට යනකොටම තොල් දැවිලා, කට දැවිලා, උගුර දැවිලා, බඩවැල් දැවිලා ඒ මොහොතේම ශරීරයේ පිටිපස්ස ප්‍රදේශයෙන් පිට වෙනවා කියනවා. ඒ වෙලාවේ මේ නිරසත්වයාගේ බඩගින්න සංසිඳනවා කියනවා. මා නැවතත් ඔබට කියනවා එහෙම බඩගින්න සංසිඳෙන්නේ වෙන කුමන කාරණයක් නිසාවත් නෙමෙයි. මේ නිරසත්වයා කර්මානුරූපව මැවිලා තිබෙන ශරීරයක් උරුමකම් කියපු කෙනෙක් නිසා. ඒ වෙලාවේ මේ නිරසත්තුන්ගෙන් යමපල්ලෝ ආයෙත් ප්‍රශ්න කරනවලු. එම්බා පුරුෂය නුඹට දැන් මොනවද ඕන කියලා. එතකොට මේ නිරසත්වයා කියනවලු ස්වාමීනි මට පිපාසයි. පිපාසිතෝස්මින් බන්තේ. ස්වාමීනි මට පිපාසය තමයි දැන් තියෙන්නේ කියනවලු. ඒ වෙලාවේ මේ යමපල්ලෝ මොකද කරන්නේ? අතිශයින්ම දිලිසෙන ලෝදිය අරගෙන මොහුගේ මුඛය විවෘත කරලා වක් කරනවා කියනවා. මේ ලෝදිය වක් කරනකොට තොල් දැවිලා, කට දැවිලා, උගුර දැවිලා, බඩවැල් දැවිලා මේ විදියට මුළු ශරීරෙම දවාගෙන ගිහින් මේ ලෝදිය ඒ මොහොතේම පිට වෙනවා කියනවා. එතකොට මේ යම රජුරෝ කියන කාරණාත් එක්ක ගැලපෙනකොට අපිට පේනවා මේ නිරසත්වයා කියනවලු Tamanගේ පිපාසය දැන් සංසිඳුණා කියලා. මේ විදියට වේතරණී කියන නිරේ අප්‍රමාණව විඳවල මේ නිරසත්වයා පින්වත්නි නැවතත් මහා නිරයට වැටෙනවා. ඊට පස්සේ මහා නිරේ කාලයක් මොහු ආයෙත් දුක් විඳිනවා. මේ විදියට මහා නිරේට වැටිලා අප්‍රමාණව විඳවන නිරසත්තු දැකලා මේ යම රජුටත් මෙන්න මේ වගේ සිතුවිල්ලක් පහළ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. අනේ මටත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්න කාලෙක මටත් මනුස්ස ලෝකෙක ඉපදෙන්න තියෙනවා නම් කොයිතරම්නම් ලාභයක්ද කියලා හිතනවලු. ඒ විදියට තථාගත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නකොට මටත් උන්වහන්සේගෙන් ධර්මය අහලා දැනගන්න තියෙනවා නම් කොයිතරම්නම් ලාභයක්ද කියලා මේ යම රජුට කල්පනා වෙනවලු. මේ විදියට අප්‍රමාණව නිරයට වැටෙමින් දුක් විඳින නිරසතුන්ගේ ഘോഷාව අහනවට වැඩිය නිරසතුන්ගේ වේදනාව දකින්නවට වැඩිය ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා මේ සසර දුකින් අත මිදෙන වැඩපිළිවෙල මටත් ප්‍රකට කරගන්න තියෙනවා නම් මොන තරම්නම් ලාභයක්ද කියලා ඒ යම රජු නිරන්තරයෙන් කල්පනා කරනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. මේ දේවදූත සූත්‍රයේදීම අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි තංකෝ පනාහං භික්කවේ නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්වා වදාමි. මහණෙනි මම මේ කරුණු වෙනත් ශ්‍රමණයෙක්ගෙන් හෝ බ්‍රාහ්මණයෙක්ගෙන් හෝ අහලා කියනවා නෙමෙයි. පින්වත් මහණෙනි මම ස්වකීය ඥාන දර්ශනයෙන් සත්වයාගේ චුතිය හා උප්පත්තිය දකිමින් චුතෝපපාත ඥානයෙන් මේ කාරණා මනසිකාරය කරමිනුයි
දේශනා කරන්නේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ විදියට කාලයක් විඳවමින් සංසාර ගමනේ නිරේට වැටෙමින් යන සත්‍යයා පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බැලුවට පස්සේ අපට පේනවා මේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයාට මහා ගෙදර වගේ තමයි නිරේ කියලා කියන්නේ. මොන තරම් කුසල් කරත් ඒ කුසල් විපාක දීලා අනිත්‍ය වුණාට පස්සේ නැවතත් අකුසලයක් බලවත් වෙන්න පටන් ගත්තොත් ඔහු නිරේට වැටෙනවා. සග්දෙවිඳුන් වුණත් කර්ම විපාක ඉවර වෙනකොට නිරේට වැටෙනවා. මේ මනුස්ස ලෝකෙ ඉපදලා අප්‍රමාණව සැප විඳින අපි කොයි මොහොතේ මරණයට පත් වෙලා නිරේට වැටිලා මොන විදියට නම් මේ දුක විඳවන්න වේවිද කියලා කාටද අප වෙන්න පුළුවන්. ඒ නිසා මේ සංසාරය ගැන ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහණෙනි, මේ සංසාරේ නම් මම මොහොතක්වත් වර්ණනා කරන්නේ කියලා. අනිත් කාරණේ තමයි පින්වත්නි, මේ විදියට නිරේට වැටුනොත් නම් අපට අවුරුදු 50කින් 100කින් නම් ආයෙත් සුගතියකට හෝ මනුස්ස ලෝකෙට හෝ වෙනත් කුමන තැනකට එන්න ලැබෙන්නේ අපිට මේ වගේ අඩු ආයුෂයක් තිබුණට නිරේ වගේ තැන්වල පින්වත්නි මහා කල්පවලින් සමහර වෙලාවට ආයුෂ මනින්නේ. ඒ වෙනකොට සමහර විට මෙහි බුදුරජාණන් වහන්සේ නමකුත් පහළ වෙලා ඉවර වෙන්න පුළුවන්. අපට මේ ලැබුණු දුර්ලභ අවස්ථාව මග හැරිලා යන්නත් පුළුවන්. පින්වත්නි, බුද්ධ කාලේ නිරේට ගිය උදවිය අදත් නිරේ දුක් විඳිනවා. අප මේ දේශනාව ශ්‍රවණය කරන මේ මොහොතෙත් ඒ උදවිය නිරේ දුක් විඳිනවා. දැන් මාගන්ධිය වගේ කාන්තාව දිහා බැලුවාම අපට ඒ කාරණා හොඳින්ම පේනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ එක්තරා තැනක වැඩ ඉන්නකොට මාගන්ධිය බමුණටත් බැමිණියටත් ලෝණ වුණා. තමන්ගේ දියණියට ඊටාම ලස්සන තරුණෙක් හොයලා දෙන්න. දවසක් තරුණෙක් හොයාගෙන මාගන්ධිය බමුණ යනකොට එක්තරා ගසක් මුල ඊටාම රූප ශෝභාවෙන් යුතු ආරෝහ පරිණාහ ශරීරයකින් යුතු ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ ළඟට ගිහින් මේ මාගන්ධිය බමුණ හොඳට බැලුවා. බලනකොට මේ බමුණට කල්පනා වුණා, අපේ දියණියට හොඳින්ම ගැලපෙන ලස්සනම තරුණයාද මට මුණ ගැහුණා. ඉක්මනින් ගෙදර ගියා. ගෙදර ගිහින් Tamanගේ දියණිය හොඳින් සරසගත්තා. හොඳට අඳගෙන දියණියත් මාගන්ධිය බමුණත් බැමිණියත් මේ තුන් දෙනාම අර රූප සම්පන්න තරුණයා හොයාගෙන ආවා. හොයාගෙන එනකොට ඒ බුදුරජාණන් වහන්සේ ගස මුල වැඩ හිටියේ නෑ. වටපිට බැලුවා. බලනකොට මාගන්ධිය බැමිණිය බිම බැලුවා. බිම බලනකොට උන්වහන්සේ නොහිටියත් උන්වහන්සේගේ සිරිපා සටහන් පොළොවේ ස්පර්ශ වෙලා තිබුණා. මේ දිහා ටික වේලාවක් බලාගෙන ඉඳලා මාගන්ධිය කාන්තාව කිව්වා, මේ පැවිද්දනම් කාමයට අහු වෙන කෙනෙක් නෙමෙයි, මේ බලන්න පාසටහන් කිව්වා. කමක් නෑ අපි ඉවසලා ඉමු කියලා ටික වේලාවක් යනකොට ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. වැඩම කළාම මාගන්ධිය බමුණ Tamanගේ දියණිය පෙන්නලා කිව්වා, ශ්‍රමණය, මේ මගේ දියණිය. අපට හුඟක් ධනෙ තියෙනවා. අපට ධනෙ හුඟක් තිබුණ නිසා අපි ලස්සන තරුණෙක් හොයාගෙන ගියා අපේ දියණියට. ලස්සනම කෙනෙක් හොයාගෙන යනකොට අපට හම්බුණු ලස්සනම කෙනා තමයි ඔබ වහන්සේ. ඔබ වහන්සේ ওই ශ්‍රමණ ජීවිතෙන් අයින් වෙලා මගේ දියණිය විවාහ කරගන්න කිව්වා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා, මම මේ ශරීරේ නම්
පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. එතකොට මේ මාගන්ධිය කාන්තාවට කේන්ති ගියා. මේ පැවිද්දා මගේ ශරීරයට නේද නිඳා කරන්න කියලා. ඇය හැරිලා යන්න ගියා. ඇය ටිකක් හරි ඥානවන්ත වුණා නම් අහනවනේ. ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ කියලා? ඇයි එහෙම ඇහුවේ නෑ. ඇය හැරිලා යන්න ගියා. හැබැයි මාගන්ධිය බමුණත් බැමිණියක් දෙන්න ඇහුවා. මේ තරම් රූප සම්පන්න ශරීරයට ඇයි තමුන්නාන්සේ මෙහෙම කියන්නේ කියලා. එතකොට උන්වහන්සේ දේශනා කළ මේ ශරීරය හරියට අසුචි පුරවලා වටේට උපමට්ටම් කරපු භාජනයක් වගේ. බැරි වෙලා හරි සිදුරු වුණොත් ඇතුලේ තියෙන අසුචි එළියට එනවා කියලා. මෙහෙම කිව්වහම මාගන්ධිය බමුණයි බැමිණියයි මේ කියපු කාරණා ගැන ප්‍රසාදයක් ඇති කරගෙන ධර්මාවබෝධය කරා හිත පිහිටව ගත්ත කියලා තියෙනවා. හැබැයි මාගන්ධිය කාන්තාව බුදුරජාණන් වහන්සේගේ දේශිත වචනත් සමග කොයිතරම් ගැටුණද කියනවනම් රටේ රජ්ජුරුවන්ගේ අගමහිසිය වෙලා සාමාවතිය ඇතුළුව 500ක් අන්තఃපුර කාන්තාවන්ට ධර්ම දේශනා කරද්දී කේන්තියෙන් අර ශාලාව වටේට පාන් කඩ ඔතලා ගිනි තිබ්බා. පාන් කඩ ඔතලා ගිනි තිබ්බහම ගිනි ඇවිලෙනකොට සාමාවතිය මේ ගින්න දැක්කා. දැන් එළියට යන්න විදිහක් නැහැ. 500ක් අන්තఃපුර කාන්තාවන් සමග සාමාවතිය ඇතුලේ ඉද්දී වේගයෙන් මේ ශාලාව ගිනි ගන්නවා. සාමාවතිය මෙහෙම කිව්වා. මේ බලන්න කාමයේ ආදීනව. අපි මේ කාමයේ අත්හැරලා දාමු කියලා. සාමාවතිය ඇතුළු 500ක් කාන්තාව අනාගාමී වෙලා බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. මාගන්ධිය කාන්තාව මේ මොහොතෙත් නිරේ. අප මේ දේශනාව ශ්‍රවණය කරන මොහොතෙත් ඇය අප්‍රමාණ නිරේට ගිහින් දුක් විඳිනවා. කුමක් නිසාද? මේ නිරේට යෑම පිණිස භව කර්ම ඇය විසින්ම සකස් කරගත්තා. දේවදූත සූත්‍රයේ මුලින් පැහැදිලි කළා වගේ ඇයගේ හිත තුළ ඇති වුණ උපක්ලේශවලට ඇයගේ දෙමව්පියන් වග කියන්න අවශ්‍ය නැහැ. ඇයගේ යහළු මිත්‍රාදීන්, ඇයගේ ඥාතිවරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්, දෙවියන් මේ කිසිවෙක් වග කියන්න අවශ්‍ය නැහැ. ඇයගේ හිත තුළ ඇති වුණ උපක්ලේශවලට වගකිව යුත්තේ ඇයමයි. ඇයටම තමයි ඒ සඳහා විපාක විඳින්නත් වෙන්නේ. ඒ සඳහා විපාක සකස් වෙන උග්‍රතම, දරුණුතම, භයානකම, අනතුරුදායකම තැන තමයි පින්වත්නි නිරය කියලා කියන්නේ. ඉතින් මේ නිරයට වැටෙමින් ආපු ගමනේදී අපට මේ කාලය තුල ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් පිළිසරණ හදා ගැනීම පිණිස ඉඩහසර උදා වෙලා තියෙනවා. උන්වහන්සේ මේ සත්වයා චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් මනාව දකිමින් එහි අනතුර අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවට අනුව ජීවිතේ ගලපා ගැනීමමයි වටින්නේ. ඒ නිසා ඔබට මේ නිරය පිළිබඳ අන්තර්ගත දේවදූත සූත්‍ර දේශනාව තුළින් වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ බොහෝ දුක් සහිත නිරය ආදී සසර ගමනින් නිදහස් වීම පිණිසත් මේ දේශනාව උපකාර පිණිස වේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.